තෙරුවන් සරණයි. ප්‍රතිපදාව පළමු අධීර අපි පැහැදිලි කරා මේ නිවන් මඟ ඔබ දන්නවා ධර්මයේ තුල පැහැදිලි කරන ආකාරයට සතර සතිපට්ඨානය. යමෙක් සතර සතිපට්ඨානය හරියට වඩයි නම් බුදුන් වහන්සේ දේශනා කරනවා අප වෙනවා අනිවාර්යයෙන්ම නිවන් දකින්න බවට. ඒකයින මග්ගෝ අයම්බික්කවේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ සත්තානං විසුද්ධියයි ඥායස් අධිගමයි නිබ්බානස සත්‍ය කිරියයි. මේ කියන්නේ පංචවිධ ආනිසංස සතර අතිපට්ඨානේ යමේ කාරීට වඩයි නම් අන්නේ ආයත මෙන්න මේ ආනිසංස හිමිවන බවයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ. සත්තානං විසුද්ධියයි ශෝක පරිද්දවානං සමතික්කමයි ඥාය දුක්ඛ දෝමනස්සානං අත්තකමයි ඥායස්සාධිකමයි නිබ්බාන සත්‍ය කිරියයි. මෙන්න මේ පංචවිධ ආනිසංස සත්‍යයේ විසුද්ධියට සත් යථාර්ථය අවබෝධය සඳහා දුකෙන් මිදීම සඳහා දුක්ඛ දෝමනස්සයෙන් මිදීම සඳහා ඥායස්සාධිකම ඥානෙ වැඩිම සඳහා නිවන් දැකීම සඳහා මෙන්න මේ කියන මේ සතර සතිපට්ඨානේ නිවැරදිව යමෙක් වඩයි නම් මේ ආනිසංස එයට අනිවාර්යයෙන්ම හිමි වෙන බව. ඒ නිවන අනිවාර්යයෙන්ම නිවන් දකින්න බවත්. ඒ වගේම සත්‍ය අවබෝධ වෙන බවත්. ඒ වගේම දුක මිදෙන බවත්. සත්‍යයේ විසුද්ධිය සඳහා වෙන කල යුත්තක් නැති බවත්. බුදුන් වහන්සේ මනාකොට පැහැදිලි කරලා තියෙනවා. දැන් මෙතනදී සතර සතිපට්ඨානය කියනකොට හැමෝම දැන් දන්න කාරණයක් තියෙනවා. දැන් ගොඩක් මේ ධර්මයට යොමු වෙලා ඉන්න අතර මනා දියුණුවක් අපි දකිනවා. ඔබ දන්නවා සතර සතිපට්ඨානය කියවම කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව සතර ආකාරයක් පෙන්වනවා. ඒ වගේම ඔබ දන්නවා දැන් මෙතන කායानुපස්සනාව වඩනවා කිව්වට මෙතන රැස්වීමක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ අත්හැරීමක්. තමන් රැස් කරගත්ත දේ උපදීන් පටිනිස්සා මේ නිස්සරණයක් අත්හැරීමක් තියෙන්නේ. උපදී ගොඩවල් කියන්නේ රැස් කරපු ගොඩවල්නේ. ඒවා අත්හැරීමක්. දැන් මෙතන කෙනෙක් ඉන්නවා වගේ හැඟීමක් තියෙනවා මෙහෙම කතා කරනකොට. දැන් කෙනෙක් ඉන්නවා ඒ කෙනා රැස් කරනවා ඒවා අත්හැරණු තැනයි නිවන. ඇත්තටම මේ නිවන් මාර්ග පැහැදිලි කරනකොට ඔබට යමක් කියන්න ඕනි. බොහොම සරලව පැහැදිලි කරන්න ඕනි. කායේ කායානුපස්සී විහෙරති විනේය ලෝකේ කයෙන් කය මිදෙන ආකාරයට ලෝකයෙන් ඇත්ත වෙන්න නෙමෙයි ලෝකේ මායාව බව අවබෝධ වෙන්න විනේය ලෝකේ ලෝකයෙන් මිදෙන ආකාරයට කායේ කායානුපස්සී විහෙරති විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සාන මේ දුකින් මිදෙන්න මේ කය ඇත්ත කරගෙන බෑ වේදනාව ඇත්ත කරගෙන බෑ සිත ඇත්ත කරගෙන බෑ ධම්මයේ ඇත්ත කරගෙන බෑ කායේ කායානුපස්සී විහෙරති වේදනාය වේදනානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති චිත්තේන චිත්තානුපස්සී විහෙරති මේ හැම එකකින්ම මිදෙන ආකාරයටයි වඩෙන්නේ. දැන් මෙතනදී ඔබට දෙයක් සරලව අපි මේ පැහැදිලි කරන දේවල් පොත්වලින් සමහර වෙලාවට ඔබ බලනකොට ඔබට පොතට සංසන්දනය කරන්න ගියොත් පැටලෙන්න පුළුවන්. පොතෙන් දකින්න. ඔබ ප්‍රායෝගිකව දකින්න. ඔබ තුලින් ඔබේ මිදීම දකින්න. එතකොට ඔබට දැනෙයි පොතෙන් ඔබ කියවන එක දැනුමක් විෂයක්. නමුත් ප්‍රායෝගිකව ඔබ අත්විඳින එක ඔබේ ප්‍රත්‍යක්ෂය. අන්න එයයි වැදගත් වෙන්නේ. එතකොට ඔබට මේ කියන කාරණාව දැනෙයි. මොකක්ද අපි කියන්නේ? කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප කියන්නේ කාය කියලා ගන්නකොට මේවද වචන පස්සේ යන්නේ. අපි මේව මනාකොට කෙටි කරලා පෙන්නන්න. ඔබ හිතන දේ නෙමෙයි අපි කියන්නේ පොත්වල පෙන්නන දේ පොත්වල ගැටලු තියෙනවා. ඔබට ඒක බොහොම නිහතමානීව දරා ගන්න සිද්ධ වෙනවා. ධර්මයේ ඉස්මතු නොවිනු නිසා සමහරලාට මේ පොත්වලින් පෙන්නන කාරණා සත්‍ය කාරණාවද කියලා ඔබටත් දැනේ. අපි කියන්නේ මේ හැමතැනම මේ ඔක්කොම බොරු එහෙම දෙයක් නෙමෙයි. අපි කියන්නේ මේ සත්‍ය තියෙනවා ඒ තුළ.
නමුත් ඒ තුළ පැහැදිලි කරනකොට වචන වලට කොටු වුණොත් ඔබට මේ නිවන වැහෙනවා. ඇත්තටම ඔබ බොහොම සැහැල්ලු මනසකින් විවෘත මනසකින් මේ වචන පස්සේ හඹා යනවට වැඩිය මේ සත්‍ය දකින්න ඕනි. සත්‍ය නම් සත්‍යමයි. කායනුපස්සනාව කයෙන් කය මිදෙනකොට වේදනානුපස්සනාව වේදනාවෙන් මිදෙනකොට චිත්තානුපස්සනාව මේ සංඥා සංකාරයෙන් මිදෙනකොට සිතින් මිදෙනකොට විඥානයේ හට ගැනීමනේ. සංඥා සංකාර විඥාන මේ මොන වචන නෙමෙයි සිතින් මිදෙන තැන තමයි චිත්තානුපස්සනාව. ධම්මානුපස්සනාව මේ සියල්ලම එකතු වුණාම තමන් මේ සියල්ලගෙම සිද්ධ වෙන්නේ නිවන් දැකීමයි. සියල්ලෙන් මිදීමක්. ඒ ධම්මානුපස්සනාව මේ සියල්ලම පෙන්වන්නේ එකටම අරගත්තොත් ඔබට මේ හරය තමයි ඔබට දැනෙන්නේ. දැන් එතනදී තව දෙයක් ඔබට කියන්න ඕනි. දැන් මේ පංචස්කන්ධය නේද? මේ පංචස්කන්ධය කියන්නේ එතකොට ඔබගේ කියන කයවත් එහෙම කිසිම තැනකට සීමා කරන්න එපා. ඔය කොටම ඔය වචනේ පාවිච්චි කරනවා. ඔබ වේදනා කාය, රූප කාය, සංඥා කාය, සංකාර කාය මේවත් ගොඩවල්. ගොඩට තමයි කාය කියන්නේ එතනයි. මෙතන කායානුපස්සී වෙනද අරමුණු පවා ස්කන්ධයක්. ස්කන්ධෙමයි කාය කියන්නේ. සබ්බේ සංකාර කියන්නේ ස්කන්ධමයි. එතන මේ ස්කන්ධේ සිතුවිලි කියන්නේ ස්කන්ධමයි. මේ සිතට එන අරමුණු කියන්නේ මේ ගැනයි මේ කතා කරන්නේ. සිතක් කියන තැන මොනවද තියෙන්නේ? අරමුණුමයි. අරමුණු කියන්නේ මොනවද? ඒ සිතුවිලි. ඒ හට ගන්න දේ. දැන් මේ බාහිරද? දෙන්න මෙතන ඊටාම පරිස්සමින් දකින්න ඕනි තරක් තියෙනවා. ඉස්සලම ඔබ දකින්න මේ සතර අතිපට්ඨානේ හරියට වඩනකොට ඒ කෙනාට සියල්ලේ මිදීමක් තියෙන්නේ නිස්සරණයක්. එතකොට සියල්ලේ මිදුණු තැනයි ඒ සාන්ත සෝයටපත් වෙන්නේ. සියල්ලම උපාදාන කරගත්තොත් රැස්වීමක් තියෙනවා, සසරක් තියෙනවා. සම්මුතිය තුළ කතා කරන ඉපදිලා මැරෙන භව කතරක් ගැනයි එතකොට කතා වෙන්නේ. රැස්වීම තුළ අනුලෝම ප්‍රතිලෝම කියලා පටිච්ච සමුප්පාදයේ දෙපැත්තට බලනවා කියන්නේ මේ කාරණාව තමයි. එක මාර්ගයක් තියෙන්නේ මෙරි මෙරි ඉපදෙන කතාවක්. තව මාර්ගයක් තියෙන්නේ සියල්ලෙන් මිදීමක්. මෙරි මෙරි ඉපදෙන නැවත නැවත සකස් වෙන තැනක දුකක් තියෙන්නේ. දුකමයි හටගන්නේ, දුකමයි පවතින්නේ, දුකමයි නිරුද්ධ වෙන්නේ. නමුත් සියල්ලෙන් මිදුණු තැන සියලු දුකිනුත් මිදෙනවා. මෙන්න මෙතන මනාකොට දකින්න අපි ඉදිරිපත් කරනවා දැන් මේ ප්‍රතිපදාව බොහොම සරල ක්‍රමයකට. හැබැයි මේ ධර්මයේ කොහෙවත් එහෙම සරල කරන්න එහෙම දෙයක් නෙමෙයි. අතර මේ ධර්මයේ සරලයි. නමුත් මේක සංකීර්ණ කරගෙන තියෙන නිසා අපි බොහොම පැහැදිලි කිරීමේ පහසුව සඳහා ප්‍රතිපදාව කියන්නේ මේ ප්‍රතිපදාව කෙනෙකුට වචනයකට මේ ආරෂ්ඨාංග මාර්ගය තමයි ප්‍රතිපදාව, සතර සතිපට්ඨානය තමයි ප්‍රතිපදාව. කොහොම කියන්න පුළුවන්. නමුත් ඒක දැනුම. ඔබ මිදිලාද දුකෙන්? ඔබ ලෝකෙන් මිදිලාද? ඔබ මෙලොවනුත් මිදිලා පරලොවනුත් මිදිලාද? ඔබ නිවන් දැකලාද? එහෙනම් ඔබ ඔය නිකන් ගිරවෙක් වගේ වගේ වචන ටික කියවට වඩා තියනවද? එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? ඔබ ඔබේ සිතෙන් මිදෙන්න ඕනේ. එයයි සැබෑ නිවන් මඟ. ප්‍රත්‍යක්ෂතාවයේ නැත්තම් ප්‍රායෝගික පැත්ත නැත්තම් ඔබ පෝටිලගේ ගොඩටයි වැටෙන්නේ. තුච්ච පෝටිල. තුච්ච පෝටිල කියන්නේ ධර්මයේ ගොඩාක් දන්නව වෙන්න පුළුවන්, පොත්වල තියෙනවා හොඳට දන්නව වෙන්න පුළුවන්. ඔබ උනට නිවන් දැකලා නැහැ. අය නිවන් දකින්නේ නැත්තේ. ඔබ ඔබේ සිත තුළින් මිදෙන්නේ නැහැ. ඔබේ සිත තුළින් මිදෙන මගයි නිවන් මඟ. ඇත්තටම ධර්මයේ තියෙන පොතකද? නැහැ. ධර්මය කියන්නේ ඔබේ සිත. සිතේ මිදෙන මගයි නිවන් මඟ. එහෙමනම් ඔබ කුමක්ද කළ යුත්තේ? තමන්ගේ සිත දිහා බැලීමයි. සිතට එන අරමුණුමයි සිත කියන්නේ. සිතුවිලිමයි. එතකොට සිතුවිලිමයි සිත කියන්නේ. දැන් මෙන්න මෙතනේදී තමයි අපි බොහොම සරල කරලා ඔබට විනිවිදව පෙන්වන්න යන්නේ ප්‍රායෝගික පැත්තෙන්. ප්‍රායෝගික පැත්ත තමයි සමාජයේ ගිලිහිලා තියෙන්නේ. අද සමාජයේ ගොඩක් වෙලාවට අපි දකිනවා මේ න්‍යාය කතා කරනවා, පරයාය කතා කරනවා, පොත්පත්වල තියෙන දේවල් කතා කරනවා. ඒවා හොඳයි. විවර වෙනකොට තව තවත් බබලෙනවා. විචිතෝ විවරිතෝ විවිචිතෝ කියනවානේ. විවර වෙන්න බබලෙනවා කියන වචනේ තියෙනවානේ.
එතකොට මේ ධර්මයේ විවර වෙන තවත් ගැඹුරින් ගැඹුරට යනවා. ඇත්තටම කියනවා නම් ඒ Tamanට අවබෝධ වෙන මේ ගැඹුරට යනවා කිව්වට ඔබට මෙතන පේන්න තියෙන්නේ සරලභාවය නිසායි ගැඹුරුයි කියන්නේ. මේක සරලයි ගොඩක්. මේ සත්‍ය අවබෝධ වුණාම කෙනෙකුට දැනෙන අරම සරල දෙයක් තියෙන. නමුත් අපේ සිත පුදුම විදිහට කුණු ගොඩකින් වැහිලා තියෙන්නේ. කෙලස් ගොඩකින් වැහිලා තියෙන්නේ. අපේ සිත හැම දෙයක්ම ඇලෙනවා. ගම් එකක් තියෙන්නේ. ගෑවුනොත් ඔබ දන්නවා සුපයෝ කියලා ගම් එකක් තියෙනවා. ඒක ඔබ දන්නවා යන්තම් ගෑවුනත් ඇලෙනවා. ආයි හැම වුණත් ගැලවිලා තමයි එළියට එන්නේ නේ. මේ හොඳ ගම් වර්ග තියෙන ඒවා හැම හිටම් පිච්චිලා යනවා. දැන් මෙන්න මේ වගේ තමයි මේ අපේ මේ අරමුණු සිත හරියට නිකන් කෙලස් ගම් එකක් වගේ එකතු කරනවා. මේ අසකන දිවනාසේ රූප ශබ්ද ගන්ධ රස පහසනේ විඳින්නේ. දැන් මේ එන මේ ප්‍රසාද වෙනවනේ. හැම මොහොතෙම ෂණේම හතර වටේට ප්‍රසාද වෙනවා. අරමුණු වෙනවා. මේවෙන් අපිට සිතුවිලි හැදෙනවා. මේවෙන් අපේ සිත වැහෙනවා. ඒකට අපේ සිත ගලව ගන්න බෑ. ඇලවිච්ච තැන් වලින් ගලවන්න බෑ. උපාදාන වෙනවා කියනවා. එතකොට මේ උපදි ගොඩවල් ඇලවුණු ගොඩවල්. එතකොට ඒවා ගලවෙන්න ඒවා නැවත නැවත අපිට දැනෙනවා. නැවත නැවත අපිට සිතට එනවා. ඒවා අපි කියනවා ඉතින් පෙර මතකයේ කියනවා මේ අතීතයේ හිත ඉන්නවා අනාගත සිහින මාව ඉන්න. දැන් මේ අරමුණු නිසායි මේ ගැටලුව එන්නේ. ප්‍රපංච ඇති වෙන්නේ බාහිර ඇත්ත වෙලා තේන නිසා. ඇත්තටම මෙහෙම මේක හොඳට ඔබ අවබෝධ කරොත් ඔබට දකින්න ලැබෙන්නේ මේ පේන එකක්වත් පේනව නෙමෙයි හිතනවා. දකින්න එකක්වත් දකින්නව නෙමෙයි හිතන සිතුවිලි තියෙන්නේ. පොත කියන්නේ පුටුව කියන්නේ මේස කියන්නේ පේන ඇහෙන හැමදේම සිතුවිලි තියෙන්නේ. දැන් සිතුවිලි තමයි අපි ඉන්නේ සිතුවිලි ලෝකෙක. මෙතනයි තියෙන්නේ ප්‍රහේලිකාව. මෙතනයි අපේ මායාව. අපි දැන් හරි සරල විදිහට දැන් සත්තුන්ට මේක තේරෙන්නේ නැහනේ. දැන් සත්තු මේ ජනේලෙ ගාවට ඇවිල්ලා මේ කණ්ණාඩියට ඇවිල්ලා ඇයි මේ සත්තු කොටන්නේ? එයා හිතනවා ඒක එහා පැත්තේ එයා වගේම තව සතෙක් ඉන්නවා කියලා. එයා ඒක නිසා ජනේලෙට කොටනවා. ඉතින් මේ සතා රැවටිලා නේද? අර බල්ලා පොකුණට ගිහිල්ලා ඇයි පොකුණේ බල්ලෙක් ඉන්නවා කියලා බුරන්නේ? එයා රැවටිලා නේද? ඇයි අර මුවා වතුර තියනවා කියලා මිරිගුව පස්සේ දුවලා හති වැටලා මැරිලා යන්නේ? එයා රැවටිලා නේද? මෙන්න මේ වගේ ඔබ බලන්න ඔබත් රැවටිලා ඉන්නේ. ඔබ මේ ධර්මය අවබෝධ වෙලා නැතිනම් ඔබ ඉන්නේ සතෙක් වගේ. ඔබ සත්තු කරන දේමයි කරන්නේ. ඔබ මේ සැප තියනවා කියලා හිතාගෙන බාහිරේ අති වැටිගෙන දුවනවා. මොකද්දෝ දෙයක් දැනිලා ඒක පස්සේ දුවලා මොකද වෙන්නේ? ඔබ අවසානයේ හති වැටිලා වැරිලා යනවා. ඔබට මුකුත් හම්බ වෙන්නේ බාහිරේ ওই සැප තියනවා කියලා කිව්වට එහෙම සැපක් පවතින දෙයක් බාහිර කොහෙවත් නැහැ. ඒක මොහොතයි ඊගා මොහොතේ දුකයි. මේ අලුතෙන් ඇඳුමක් ගන්නවා සැපයි. ඊගා මොහොතේ බලනකොට ඒ තව ඇඳුමක් හොයනවා අරක පරණ වෙලා දුකයි. ඕකම තමයි මුළු ජීවිතේම. ඔබ වාඩි වෙලා ඉන්නවා ටිකක් වෙලා යනකොට සැපයි කියලා වාඩි වුණාට යනකොට දුකයි. ඊට පස්සේ පස්ස රත් වෙලා ඉන්න බෑ. ඊට පස්සේ ඔබ නැගිටිනවා. ඉතින් සැපයි නම් ඕක ඇයි නැගිටින්නේ? වාඩි වෙලා හැම දිගටම ඉන්න බෑ. හිටගෙන දිගටම ඉන්න බෑ. නිදිගෙන දිගටම ඉන්න බෑ. සතපිලා ඉන්න පුළුවන්ද? ඔබ හතම්ම ගණන් ඇවිදිනකොට ඔබට එපා වෙන්නේ නැද්ද? හතර ඉරියව්වෙම දුකක් තියෙන්නේ. ඒකයි ඇත්ත. ඔබට දැන් කන නැති වෙනකොට දුකයි. ඔබ කෑම කනවා. ඔබ ඇති වෙන්න කෑම කෑවම ඊට වැඩිය කන්න බෑ. ඊට වැඩිය දුකයි ස්මෘත වෙනවා. ඒත් දුකයි. සැපමයි දුක කියන්නේ. ඒකයි සුඛ දුක්ඛං දුක දුක්ඛං කියන්නේ. සැපමයි දුක දුකමයි සැප. දෙකම දුකයි. සැපත් දුකයි දුකත් දුකයි. දුකමයි තියෙන්නේ. දුකමයි හටගන්නේ. දුකමයි පවතින්නේ. දුකමයි නිරුද්ධ වෙන්නේ. මේ දුකයි කිව්වේ ඇත්තටම බුදුන් වහන්සේ ඔබ හිතන තැනින් නෙමෙයි. ඔබ ගොඩක් වෙලාවට පෘථග්ජන පුහුදුන් මනසේ ස්වභාවය තමයි සත්තු ගාව තියෙන්නේ. සත්තු රැවටිලා ඉන්නේ බාහිරට. සතා හිතනවා ඒ විදිහට ඔබ හිතන විදිහටම. ඔබ හිතන විදිහටම සතත් හිතනවා මේ මැරෙනවා මේ එනවා මේ සතාටත් ඒ විදිහටම දැනෙනවා. ඉතින් සතයි ඔබයි අතර වෙනසක් නැහැ. දැන් මේ වෙනසක් තියෙන්නේ ඔබට ධර්මය අවබෝධ වුණොත් විතරයි.
ඒකයි පෘථග්ජනේ උම්මන්තකයෝ කියලා බුදුන් වහන්සේ කියන්නේ. ඒක මේ දේශයෙන් කියන දෙයක්වත් වැරදිලා කියන දෙයක්වත් නෙවෙයි. බුදුන් වහන්සේට වැරදි නැහැ. ඒ කියලා තියෙනවා හරි. පෘථග්ජනේ උම්මන්තකයෝ කියන එක හරි. ඔබ හිතනවාද ඔබ පෘථග්ජනෙක් නෙමෙයි කියලා? ඔබට මේ ධර්ම හොඳින් වැටහෙනවද? එහෙම වැටහෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් ඔබ දිහා හොඳට බලන්න. ඔබ ඉන්නේ කොතනද කියලා, බාහිර ඇත්ත වෙලාද කියලා. ඒවා දැන් මෙතනදී මෙන්න මේ කැනේදී තමයි ප්‍රතිපදාව වැදගත් වෙන්නේ. ඉතින් මුලින්ම දකින්න ඕනි මේ ධර්මයේ කියන එක පොත්වල ඉන්නේ. පොතෙන් තමයි දැනගන්නේ හැමෝම. පොතෙන් දැනගන්න පුළුවන්, ධර්මය අහලා දැනගන්න පුළුවන්. ඉතින් ශ්‍රවණයෙන් දැනගන්න පුළුවන්. ඉතින් කල්‍යාණ මිත්‍රයෙන් අසා දැනගන්න පුළුවන්. අද විද්‍යුත් මාධ්‍යවල ගොඩාක් යන නිසා ඒ වෙනුත් දැනගන්න පුළුවන්. නමුත් ඒක දැනුමක්. දැන් ධර්මයේ කොහෙද තියෙන්නේ? දැනුමේද? නෑ. ධර්මයේ ඔබේ සිතමයි තියෙන්නේ. සිත දකින්නකම් ඔබ ධර්ම මාර්ගය තුල නැහැ. ඇයි ඔබට දැනුමක් තිබ්බට වැඩක් තියනවද? දැන් මුස්ලිම් මිනිස්සුෙකුට පුළුවන් ওই පොත් ටික කියලා දැනුම ගන්න. දැන් ක්‍රිස්තියානි මිනිස්සුෙකුට පුළුවන් පොත් ටික කියලා දැනුම ගන්න. දැන් දැනුම ගත්තයි කියලා ඒ දැනුම නේද උපාදානෙ. ඒතර ධර්මේ නෑ නේද? ඒතර ධර්මේ නෑ. ධර්මේ කොයිද තියෙන්නේ? දැනුමේ නෙමෙයි. කොයිද තියෙන්නේ? ධර්මයේ තියෙන්නේ ඔබේ සිතෙන් මිදෙන තැනයි. ඔබ අල්ල ගන්නවා කියන්නේ තවත් දැන ගන්නවා කියන්නේ අල්ල ගන්නවා. ඒ සිතෙන් මිදෙන මග නෙමෙයි. අන්න එතන හොඳට දකින්න. ඒකයි කුල්ලුපමංගෝ බේදේතිස්සාමි කිව්වේ මේ පහුරත් කරේ තියාගෙන යන්න එපා කිව්වේ. ඒකත් දිමින් දාන්න කිව්වේ. මේ ධර්මයේ කියන එක ඔබ දන්නවා කියන ඒකත් අත්හරින්න වෙනවා. ඇයි මෙන්න මේ සිත. ඒකයි අපි පළවෙනි වචනයෙන්ම පළවෙනි තැනින්ම ඒකයින මග්ගෝ අයම්බික්කවේ එකම මගයි ඇත්තටම නිවනට තියෙන්නේ. ඔය කොයි ගඟෙන් බැස්සත් මහ මුහුදට යන්නේ එකම මගයි නිවනට තියෙන්නේ. කොයි තොටුපළෙන් ගඟට බැස්සත් යන්නේ මහ මුහුදටයි ගලාගෙන. එකම නිවනක් තියෙන්නේ. මේව ගොඩක් නෑ. ඉතින් මෙතන දකින්න ඕනි. බොහොම සරලව දකින්න මේ කාරණේ අපි ඔබට පෙන්නන්නේ ප්‍රායෝගික පැත්ත නම් ප්‍රායෝගික පැත්ත පොතේ නෑ. එතනින් දකින්න. ප්‍රායෝගික පැත්ත කතා කරනකොට ඔය සේරම පැත්තකින් තියලා අපේ හිතට එන්න ඕනි. හිතෙන් මිදෙන තැන තමයි ඔබ සෝවාන් වෙන්නේ. සෝවාන් මාර්ගයට එන්න ඕනි එහෙනම්. කොහොමද එතනට එන්නේ? එහෙනම් මේ සිත මිදෙන මාර්ගයට එන්න ඕනි. ඒකයි කායේ කායानुපස්සී විහෙරණේ මේ ඔක්කොම විහෙරණේ. වේදනානුපස්සී විහෙරණේ. චිත්තේනුපස්සී විහෙරණේට එන්නේ. ධම්මානුපස්සී විහෙරණේට එන්නේ. ඇත්තටම කියනවා මේ ස්කන්ධෙම තමයි. වේදනා, රූප වේදනා, සංඥා සංකාර විහෙරණයක්. ස්කන්ධේ අල්ලගත්තොත් උපාදානයක්. එහෙම වුණොත් ඔබට දුක යන මාර්ගේ. මෙරි මෙරි ඉපදෙන සසරක යන කතාව. අර සම්මුතිය තුළ තියෙන කතාවට අහු වෙනවා. දැන් මොකද්ද නිවන් මඟ කියන්නේ? එහෙනම් මේ උපාදාන නොවන මාර්ගය යන්න ඕනේ. ඒකයි මේ උපාදානේ නොවන මගයි නිවන් මඟ කියන්නේ. ඔබ දන්නවා පටිච්ච සමුපාදේ වුණත් අවසානයේ ජාති ජරා මරණ දුක්ඛ දෝමනස්සං කියලා එතනටයි එන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා එන්නේ. මුළු පංච උපස්කන්ධයම තමයි දුකට හේතු වෙන්නේ. සතරාර්ය සත්‍ය ගත්තත් ඔබ දන්නවා ඒත් එන්නේ දුක්ඛ, සමුදය, නිරෝධේ මාර්ගේ. එතකොට දුක හටගන්නේ උපාදාන නිසා. ඒ නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. දෙයක් තියෙනවා, තියෙන දෙයට මම ආස කරනවා. දැන් මේ දැනුමක්. අපි එමු මාර්ගයට, ප්‍රතිපදාවට. ප්‍රතිපදාව කියන්නේ සිතෙන් මිදෙන මග නම් ඔබ ඉස්සෙල්ලා සිත දකින්නම ඕනි. කොච්චර සති සතිපට්ඨානේ ගිරවෙක් වගේ කියුවත් වැඩක් නැහැ. කොච්චර නිකන් ඩිග්‍රී තියෙනවා අර රාජකීය පඬිත මේ ත්‍රිපිටකාචාර්යෝ මොන අපි ඒවට ගරු කරමු. ඒක වෙනයි. ඒක දැනුමක් විතරයි. මෙතන තියෙන ගැටලුව මාර්ගයේ නැත්තම් පළක් නැහැ. කවුරු වුණත් කමන්නේ මාර්ගයේ ඉන්න ඕනේ. මාර්ගය තුල තියෙන නිස්සරණය. එහෙනම් ඒ තුල තියෙන්නේ සිතෙන් මිදෙන මගක්. ඒක දකින්න ඕනි. ඒතාක් මනෝපුබ්බංගම ධම්මා කියන තැනවත් ඔබ නැහැ. චිත්තේන නියති ලෝකේ කියන තැනවත් එහෙමනම් ඔබ නැහැ. එහෙනම් ඔබ සිතෙන් මිදෙන මගයි නිවන් මග කියන එක දකින්න ඕනේ. දැන් මෙන්න මෙතනදී අපි ඔබට ප්‍රතිපදාවක් ඇත්තටම පෙන්නුවේ පොතකින් නෙමෙයි. ප්‍රායෝගික අත්දැකීමෙන්. ප්‍රායෝගික අත්දැකීමෙන් කතා කරනකොට මේ ජීවිතේදීම ඔබ
නිවන් දකින්නවා කියලා ඉස්සල්ලාම සිතේ තියාගන්න. මේක මේ මරලා ලබන දෙයක් එහෙම එකක් නෙමෙයි මේ ජීවිතයේදීම නිවන් දකින්නවා. සියලුම දෘෂ්ටි හිතෙන් පොඩ්ඩක් පැත්තකට දාන්න. විශ්වාසය ඇදහිලි මේව වැඩක් නැහැ. ප්‍රායෝගික පැත්තට වැඩක් නැහැ. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. සාන්දිටික වෙන්නේ මේ මොහොතෙමයි. සාන්දිටිකෝ අකාලිකෝ මේකට කාලයක් නැහැ. මේ මොහොතෙමයි. සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ එන්න ඕන කෙනෙකුට කියන්න පුළුවන් එන්න හිත දකින්න මේ විදිහට කරලා බලන්න කියලා කියන්න පුළුවන්. එතකොට එයාටම තේරෙනවා ඒක ඇත්ත වෙනවා කියලා. ඒයිපස්සිකෝ උපනායිකෝ පච්චුප්පන්න ධර්මයක්. මේකේ මැජික් ඒවා මේවා නැහැ. විශ්වාස කරන ඒවා නැහැ. ඇදෙලි නැහැ. මේක දැන් ඔබට මේ මොහොතේ දැන් ඔබ මේ අඩිය තියෙනකොට පැහැදිලි වෙනවා. උඩ බලනකොට පැහැදිලි වෙනවා. සද්දයක් ඇහෙනකොට පැහැදිලි වෙනවා. හැම අරමුණකදීම සත්‍ය ඔබට පේන්න ගන්නවා. ඒ සත්‍යයටතර දෙයක් මේ ලෝකේ නැහැ. පරම සත්‍ය පමණමයි මේ ලෝකේ තියෙන්නේ. අන්නේ සත්‍ය ඔබ අවබෝධ කරගන්න ඕනේ. අපි දන්නවා බුදුන් වහන්සේ සත්‍ය අවබෝධ කළා. එහෙනම් ඔබත් ඒ සත්‍ය අවබෝධ කරගන්න. දැන් මේකේ අපි ගොඩාක් මේවා කතා කරනකොට හරි ප්‍රතිපදාව පැත්තට කතා කරන්න ඕනි. දැන් මේ ජීවිතේදීම ඔබ නිවන් දකින්න කියන තැන ඔබේ සිත තියෙනවා. ඒ සඳහා මේ සිත පුහුණු කළ යුතුයි එහෙනම්. මේ සිත යන රටාව වැරදි පැත්තට යන්නේ. මේක අපි දීර්ඝ කාලයක් තිස්සේ වැරදියට මේ සිත වැඩ කරන්නේ. ඒක යන්නේ අනුසෝතයට. අනුසෝතයට කියන්නේ ඒක යන්නේ කාම භූමිය රැළ සත්තු යන විදිහම තමයි. සතාට මුකුත් දාන්නේ නැහැ. සතා ජනේලයට කොටලා දැන් ඔබ දන්නවා මීමැස්සෝ වගේ සත්තු ඔබ දන්නවා කොච්චර පිච්චිලා මැරෙනවද මේ ගින්දර වලට මේ රස්නියට ආසාවෙන් පැනලා ඔය පහන් දැලි වලට කොච්චර මැරෙනවද. එතකොට මේ පළඟැටියා කොච්චර සැප තියෙනවා කියලා හිතුවත් පළඟැටියා ගින්දර කොච්චර පිච්චෙනවා කියලා හිතුවත් ඒකේ සැප තියෙනවා කියලා හිතන්නේ. පළඟැටියා පිච්චිලා මැරෙනවා. මේ සත්තු වගේ ඔබත් සැප තියෙනවා කියලා හිතලා ওই සැප පස්සේ දුවලා මැරෙනවා. අතරම ඔහොම සැපක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබ හැමදාම ඉන්නේ දුකෙන්. කවුද ඉන්නේ මේ ලෝකේ සැනසීමටපත් වෙලා සැපයි කියලා? අර අපි කිව්වේ මේ ලෝකේ ඉන්න ලොකුම ධනවතා කියන බිල් ග්‍රේස්වත් නැහැ කියලා එයා ඉන්නේත් මරබියේ කියලා. කිසි කෙනෙක් නැහැ. ඔක්කොම ඉන්නේ දුකේ. එහෙමනම් සැප තියෙන්නේ ඔතන නෙමෙයි, බඩු මුට්ටු වල නෙමෙයි, බාහිර නෙමෙයි. ඒකයි මේ සත්‍ය අවබෝධ කරන්න ඕනේ. හැම කෙනෙක්ම මේ ධර්මය ඇහෙනවනම් ඊටාම ඒකේන අපි දකින්නේ ඊට වැඩි ඒකේනට වටින දෙයක් මේ ලෝකේ. දැන් මෙන්න මේ කෙනා පුහුණු වෙන්න ඕනි කොහොමද? සිතේ ඇත්ත මොකද්ද? මොකද්ද ඇත්ත දකින්න ක්‍රමය? දැන් මෙතනදී අපි එක දෙයක් ඔබට කියන්න ඕනේ. ඇත්තටම මේ සිත කියලා දෙයක් නැහැ. නමුත් ඒක දැනුමක්නේ. එහෙම කිව්වට කාටවත් වැඩක් නැහැනේ. ඇත්තටම සිත කියලා දෙයක් නැහැ. බාහිර තියෙන දෙයක්වත් නැහැ. මේ කතාවේ. බාහිර තියෙන දෙයක් නැහැ කියලා දැන් එකපාරටම බාහිර මේව නැහැ අරව නැහැ මේස නැහැ එහෙම දෙයක් නෙමෙයි. එතන හතර මහා භූත නෙමෙයි මේ කතාව. ඔබ හිතන් ඉන්න මේසපුටු ඇඳන් කියන සිතුවිලි පොත ඒවා මේවා රත්තරන් ඔය දරු මුතු මැණික් ඒව මේවා තියෙනවනේ. එහෙම ඒ සිතුවිලි වල නේද ඒ භාෂාවකින් කවුරු හරි කෝල් එකක් දීලා කිව්වත් මං ඔයාලට ලක්ෂ 5ක් දෙන්නම් කියලා. එතකොට ඒ සිතුවිල්ලේ නේද වටිනාකම තියෙන්නේ. මේ සිත දකින්න ඔබ බාහිර මේ සාධක කරගෙන තියෙනවා. හතර මහා භූත සාධක කරගෙන තියෙනවා. බාහිර තියෙන එකම ස්වභාවයක්. ඔබට ඒක දැනෙන්නේ ඔබට දැනෙන්නේ ඔබ දන්න හඳුනන සම්මුති නම්. ඔබ ඉන්නේ එවැනි ලෝකයක. ඔබ හදාගත්ත ලෝකේ වරද තියෙන්නේ. ඔබ එතනින් සැප දුක් හොයන එකයි වරද තියෙන්නේ. ඊටත් වැඩිය දැන් මේ කතාව බලන්නකෝ. දැන් ඔබ ප්‍රතිපදාවට පුහුණු වෙන කලින් මොකද්ද මේ වෙන්නේ කියන එක දකින්න එපා. වෙන්නේ මෙන්න මේකයි. ඔබ පේනව නෙමෙයි හිතනවා. ඔබ හිතන එකයි තියෙන්නේ. සිතුවිලි තියෙන. දැන් අර වචන පාලි වචන ඒවා මේවා ඇදෙන හැටි අපි ඒ පරයය හොඳට කතා කරලා තියෙනවා. ඔබටත් ඒ දේශනා අහන්න ලැබෙයි. නමුත් මේ නවකෙක් වුණත් දැන් මේක සරලව දකින්න පුංචි ළමයෙකුට උනත් තේරෙනවා. පුතේ පේනා නෙමෙයි පුතේ මේ හිතනවා කියන එක තේරෙනවානේ. ඒක තේරෙනවා. මේ පේනවා නෙමෙයි අපි හිතනවා කියන්නේ. අපි හිතනවා මේ තියෙන මැණික් කියලා. අපි හිතනවා මේ තියෙන රත්තරන් කියලා. අපි හිතනවා මේ තියෙන සල්ලි කියලා බලනකොට උතන කොළ ටිකක් තියෙන්නේ.
නිකන් කොල කැලි ටික. අපි මේකේ ඩොලර් කියලා මේ ඩොලර් කියලා හිතනවා. මේක ෆ්‍රැන්ක් කියලා හිතනවා. මේක රුපියල් කියලා හිතනවා. මේ ඔක්කොම හිතනවා. අර රූප සටහන් ටිකක් හදාගෙන හිතනවා. අපි හිතනවා මේ ළමයා ගොඩක් බුද්ධිමත්, මේ ළමයා මෝඩයි අපි හිතනවා. අපි හිතනවා මෙයා මෙහෙමයි, මෙයා මෙහෙමයි. අරයා වැරදි, මෙයා හොඳ කෙනෙක් මෙහෙමයි අපි හිතනවා. එහෙම දේවල් මුකුත් බාහිර නැහැ. බාහිර තියෙන අතරමා භූත. අපි හිතනවා අනේ අතන හරි ලස්සනයි. අපි හිතනවා අර මල හරි ලස්සනයි. තව කෙනෙක් කියනවා නෑ නෑ ඒක කැතයි. තව කෙනෙක් කියනවා මේක හරි රහයි. මේ පළතුරු වලට මං කැමති. තව කෙනෙක් කියනවා නෑ නෑ ඕක හරි නෑ. ওই දූරියංග කන්න බෑ ගඳයි. ඇයි මේ එක එක්කෙනා හිතන ඒවානේ. එක්කෙනෙක් කියනවා අනේ මං එයාට හරි ආද. තව එක්කෙනෙක් කියනවා අපෝ මහ දුෂ්ටයි මම නම් කැමති නෑ. මේ හිතන ඒවානේ. මේ සේරම හිතනවනේ. දැන් ඇත්ත මොකද්ද ලෝකේ? ලෝකේ ඇත්තක් තියෙනවනේ. ඔය ඇවිල්ලා මායාවනේ. අන්න ඒක දකින්න ඕනේ. එහෙමනම් අර පොඩි ළමයට කියනවා වගේ පුතේ මේ පේනව නෙමේ හිතනවා. මේ ඇහෙනව නෙමේ පුතේ අපි හිතනවා. දැන් ඔන්න සුවඳක් කියනවා. ඔබ හිතනවා ඔය ඉන්නේ පිච්ච මලක සුවඳනේ. ඇත්තටම ඔබ ගිහින් බලනකොට එතන පිච්ච මලක් නැහැ. මොනවද තියෙන්නේ? අර දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන මේ තියෙන එසන්ස් අර සුවඳ හැමන කැට තියෙන යන්නෙන් එක. ওই ගෙවල් වල දැන් අපි දන්නවා මේ ওই සුවඳ කැට තියලා තියෙනවා. සමහරවිට බැලුවම ඒව පිච්ච මල් සුවඳයි, රෝස සුවඳයි, එක එක නම් දාගෙන මේගොල්ලෝ සුවඳ කැට හදාගෙන. දැන් ඇත්තටම පිච්ච මලක් නැහැනේ. දැන් කවුරු හරි පිච්ච මලක් දැක්කද? නමුත් එයා කියන්නේ පිච්ච මලක් කියලා. නමුත් එහෙම දෙයක් නැහැ. ඒක තමයි කියන්නේ මේ සුවඳ කියන එක අපි හිතනවා. අපි හිතන්නේ අර අපි පෙර මතකයේ තියාගත්ත දත්ත අනුව. දැන් සද්දයක් එනවා අපි එතන හානේ බලන්නකෝ ඔය කතා කෑ ගහන උලමෙක්නේ. දැන් උලම ගැන දන්නේ නැති මේ නගරේ ඉන්න මිනිස්සෙකුට ඕක තේරෙන්නේ නැහැ. එහෙම කොහෙද? අනේ අපි නම් දන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මැදි වෙනවා. දැන් කෙනෙක් යනවා දෙන්නෙක් යනවා අපි තුම් ಜಾති දෙකක දෙන්නෙක් යනවා කියලා. එක්කෙනෙක් දෙමළ ජාතිකයෙක් අනිත් එක්කෙනා සිංහල එක්කෙනෙක්. අපේ රටේ ඉන්නවනේ. ඉතින් අපිත් දකින්න අපිටත් හොඳ උදාහරණ තියෙනවා. අපි මේ ඔය කොළඹ සමහරවල් සාප්පුවකට ගියාම ඒ මිනිස්සු දෙමළෙන් කතා කරනවා. අනේ අපි දන්නේ නැහැ. බලනකොට කියන්නේ මෙයා මෝඩයි, මෙයා මේවා තේරෙන්නේ නැහැ, මේකට ටිකක් වැඩියෙන් කියලා විකුණන්න කියලා. යාර මුදලාලි එහෙම කියනවා ගෝලයට. දෙමළෙන් කියන්නේ. අනේ අපි hinaගෙන අපිට මේ ආදරයට ඕන හරි කියලා. ඊට පස්සේ අර ගෝලයා කියනවා අර අපේ මුදලාලි කිව්වා ඔයාට අඩු කරලා දෙන්න කියලා මේක. ඉතින් අර අපි රැවටෙනවා අනේ මේ මුදලාලි අපිට අඩු කරලා දෙන්න කියලායි කියලා. නමුත් මුදලාලි කියලා තියෙන්නේ වැඩි කරලා දෙන්න කියලා. අපි භාෂාව දන්නේ නැහැ. මෙන්න මේකයි සද්දෙට අපි අපේ තියෙන පෙරමතකේ දත්ත නැත්තම් අපි රැවටෙනවා. මේ දත්තවලට තමයි අපි රැවටෙන්නේ කොහොමද? අපි දත්ත අනුව තමයි අපි මේ සේරම මේ රැවටිලා ඉන්නේ. මේක මායා ලෝකයක්. ඇත්ත ලෝකෙ මොකද්ද? අන්න දැන් දකින්න. මේ ඇත්ත දැනගන්න ඕනි. මේ පරම සත්‍ය අවබෝධ කරන්න ඕනි. එහෙම වුණොත් ඔබ මුළු ජීවිතේම අවබෝධ කරනවා. එතකොට තමයි ඔබට දැනෙන්නේ මේ ඇත්ත කුමක්ද කියලා. දැන් මෙතනදී අපිට අධීර දෙකක් තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඒකට හේතුව මේ යන්නේ දෙපැත්තකට ගිහිලා මේක අමුතු කතාවක්. ඒ කියන්නේ මුලින් දැන් මේක පේනව නෙමෙයි හිතනවා. දැන් හරිනේ පේනව නෙමෙයි හිතනවා. දැන් එතකොට එළියේ තියෙන පොත නෙමෙයි අපේ හිතේ තියෙන පොත. එතකොට හිතේ තියෙන දේ බාහිර නෑනේ. ඉතින් අපි බාහිර පොතක් කියන එකක් නැති නිසා අපිට ඒකෙන් මිදීමක් තියෙනවා. බාහිරින් මිදීමක් තියෙනවා. එතකොට ඒක අන්තයකට එනවා. නමුත් මේ කතාව ඊගාව අධීර දැන් අපි ප්‍රතිපදාව පනවනකොට දැන් ප්‍රතිපදාවේ අධීර දෙකක් අපි පෙන්නලා තියෙනවා. තුන්වෙනි අධීරත් පෙන්නවා. නමුත් තාම සමහර අයට මේක ඇත්තටම පැහැදිලි නෑ. ඒ අයගේ ඒ එක එක්කෙනාගේ ස්වභාව අනුව කෙනෙකුට පැහැදිලි. තව කෙනෙකුට පැහැදිලි නැත්තේ ඒ කෙනා අල්ලගත්ත තැන් නිසා. හරියට ඒක සිතුවේ නැති නිසා. දැන් මුලින් හිත දකින්නවනේ. එතකොට අපි මුලින් අර ප්‍රතිපදාවේ පළවෙනි අධීරය පෙන්නවා. නිවන් දකින්න ප්‍රතිපදාව තමන් දැනගන්න ඕනේ මේ මොකද්ද මේ වෙන්නේ කියන එක. නිවන් දකින්න ප්‍රතිපදාව තුළ පළමු අධීරය විදිහට අපි මොකද්ද කිව්වේ? ඔබ එදිනෙදා කටයුතු කරන සෑම විටම තම සිත දෙසම සිහිය පවත්වන්න. සිත දකින්න.
එතකොට අරමුණු දකින්න එපා. දැන් සිතෙන් මිදෙන මාර්ගේ යන්න නම් සිත දකින්නම ඕනි. ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා නැහැ සිත දකින්න. අපිට සිත පේන්නේ. අපි බාහිර ඉන්නේ හැමතිස්සෙම. අපි හිතන්නේ ළමයා බැන්න ළමයාගේ. නමුත් අපේ හිතේ තියෙන්නේ මේක. අපි හිතන්නේ අරයා මට බැන්න, එයාට මං හොඳ පාඩමක් උගන්වනවා, මං යාව මරනවා. ඒ අපේ හිතේ තියෙන්නේ. නමුත් අපි හිතන්නේ එයාගේ ගැන. මෙන්න මෙතන අපි හැමතිස්සෙම අපේ හිත දකින්න ඕනි. ඔබ එදිනෙදා කටයුතු කරන සෑම විටම තම සිත දෙසම සිහිය පවත්වන්න ඕනි. මේක තමයි පළවෙනි අදියර. ප්‍රතිපදාව ප්‍රායෝගික පැත්ත අපිට තේනෙකට හිත මිදෙන පැත්ත පෙන්වන්න ඕනනේ. ඒතකොට එයාට පෙන්වන්න ඕනේ එයාගේ හිතමයි. එයාගේ හිත මෙයා දකින්න ඕනේ, සිහිය පවත්වන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට සති භාවනාව ටිකක් හරි කරපු කෙනෙක්ට මේක හොඳට පේන ගන්නවා. අපිට ඒක දන්නවා. නමුත් එතන නෙමෙයි මාර්ගය තියෙන්නේ. මොකද අද ගොඩක් වෙලාට වේදේ තුල තියෙන පැත්තට යන ඉඳ අපි ඒක කියන්නේ. අපි කියන්නේ සමතේ තුලිනුත් මේ සිතට දකින්න හැකියාව වැඩි වෙනවා. ඒක ප්‍රොජෙක්ට් ගත්තට කමක් නැහැ. එහෙම කියමු. එතකොට සති කමඨහන් 40 කමඨහන් මේ වගේ තමයි එක නිමිත්තක් අරගෙන හිත දකින්න එක තියෙනවා. නමුත් එතන නෙමෙයි මේ නිවන් මඟ තියෙන විපස්සනා භාවනාවක් තියෙන්නේ. සමත භාවනාවකින් නෙමෙයි යන්නේ. හැබැයි එතන සිහිය තියෙන තැන සමතේ ගැන කතා කරත් එතන වරදක් නැහැ. නමුත් එතනින්ම නිවන් දකින්න පුළුවන් කතාවක් නෙමෙයි මේක. සිතට අරමුණු එන යන ආකාරයේ දෙස සිහියෙන් නුවණින් බලා සිටින්න. ඔබේ සිතට ඔබේ යන අරමුණු යනවා සිහියෙන් ඔබ දකින්න ඕනේ. සිහියෙන් දකින්න ඕනේ මේ සිතට එනවා. දැන් ඔබ සිත දිම බලනවා, උඩ බලනවා. ඔබේ සිතට පරණ දෙයක් මතක් වෙනවා. ඔබේ සිතට සද්දයක් ඇහෙනවා, සුවඳක් එනවා. හැමදේම ඔබේ සිතම දකින්න මේ සිතමයි. ඔබේ හිතෙන්නේ මේ විඤ්ඤාණයට දැනෙන්නේ. එහෙනම් හිතට තමයි මේක දැනෙන්නේ. හිතටනේ දැනෙන්නේ, එතනට එන්න ඕනි. එතකොට සිතට එන අරමුණු වලට, සිතුවිලි වලට එතකොට පළවෙනි අධීරයේදී සිත දකින්න පුහුණු වෙන නිසා සිතුවිලි වලට රිංගන්න යන්න එපා. සිතුවිලි හරි හෝ වැරදි හෝ වේවා. කේන්ති ගියා නම් කේන්ති කියා කියලා හිතන්න. ඒක දකින්න. මට කේන්ති කියලා දකින්න. Tamanට යම්කිසි මොන හරි දෙයකට ආසාවක් ඇති වුණොත් ඒක දකින්න. දැන් මං ඉන්නේ මේ මලට ඇලිලා. දැන් මං ඉන්නේ මේ කැමරා රසයි කියලා ඒකට ඇලිලා. දැන් මං ඉන්නේ ටීවී එකේ ඒක අනේකට ඇලිලා. දැන් මං ඉන්නේ ඔන්න ඔය විදිහට මොන හරි තමන්ගේ හිතම දකින්න ඕනි. ද්වේෂේ, රාගේ, මෝහය මේවා කැරක් යන හැටි මේ සිත ඇලෙන ගැටෙන ස්වභාවය දකින්න ඕනි. හැබැයි ඒවට රිංගන්න යන්න එපා. සිතක් කියලා විතරක් දකින්න. සිතට එන අරමුණු වලට, සිතුවිලි වලට රිංගන්නේ නැතුව, සිතුවිලි ඔබේ කරගන්න නැතුව සිතුවිලි කියලා දකින්න. දැන් ඔබට සිතුවිල්ලක් ආවා කියලා සිතුවිල්ලක් කියලාම දකින්න. මේ සිතුවිල්ලක් ඇවිල්ලා ගියා. මම දැන් අරක හිත හිටියා. දැන් මම මේක හිතනවා. දැන් මට මේක කල්පනා වෙනවා. අන්න සිතම දකිනවා. සිතුවිලි කියලායි දකින්නේ. සිතුවිලි සිතට එන යන එකයි දකින්නේ. දැන් මේ විදිහට තමන්ගේම සිත දිහා සිහියෙන් නුවණින් බලාගෙන ඉන්න එක එදිනෙදා එළවලු කපනකොට, ඇවිදිනකොට, රැකියාව කරනකොට, ගෙදර වැඩ කරනකොට, ළමයි එක්ක ඉන්නකොට ඔබ මොන තරාතිරමක මොන වයසක කෙනෙක් වුණත් සිතින් මිදෙන මඟ පුහුණු වෙන්න පුළුවන්. ඒ නිවන් දකින්න ප්‍රතිපදාව මූලික අධියර ඒකයි. මූලික කොටසේදී ඔබ සිත දකින්න සිහිය පවත්වනවා. ඒක තමයි ඔබ පුරුදු වෙන්න ඕනි. ඒක පුරුදු වුණාම ඔබ නිතරම සිත පේන්න ගන්නවා. අන්න ඒක තමයි එතනදී වැදගත් වෙන්නේ. සිත පේන කෙනෙක් වෙනවා ඔබ. ඔබට ඔබේ සිත පේනවා. එතකොට ඔබ කේන්ති ගියාම කේන්ති ගිහිලා කියලා දන්නවා. ඔබට ඔබේ සිත පේනවා. මේක පුරුදු වුණාම ඔබ පුදුම විදිහේ ඔබ තුළ සංවරයක් ඇති වෙනවා. මේ නීති දාලා මිනිස්සු සංවර කරන එකක් බුදුදහමේ නෑ. බුදුදහමේ තියෙන්නේ සංවරත්වයෙන් සීලාන. මේ කාන්ති පරමන් තපෝ කියන්නේ සංවරත්වයෙන් සීලාන කියන්නේ මේ සිත සත්‍ය දකින්නකොට අතුලාන්තයේ සත්‍ය දකින්න කෙනාට අවබෝධය තුළ එයාගේ එනවා හික්මීම. ඒක කවදාවත් නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මේ විපස්සනාව තුළ විදර්ශනාව තුළ බුදුන් වහන්සේ පෙන්නන මේ ලෝකෝත්තර සමාධි කියනවා කවදාවත් නැති වෙනව නෙමෙයි. ලෞකික පෘථග්ජන භූමියේ දේවල් ඒවා ඇති වෙනවා නැති වෙනවා සංකතයි. නමුත් මේ අසංකත භූමියට නිවන පැත්තට යනකොට ඔබට ලෝකෝත්තර සමාධිය හම්බ වෙනවා. ඒ කියන්නේ මොනවද? ලෝකෝත්තර සමාධි.
සෝවාන් මාර්ගයේ තමයි සිත දකින දකින මිදී මිදී යන මඟ. ඒ තුලයි සෝවාන් ඵලය. ඒ ලෝකෝත්තර සමාධිය. ඒ තමයි ලෝකෝත්තර සමාධිය. එතකොට සකදාගාමි මාර්ග සමාධි ඵලය. මාර්ගසිත 8යි ඵලසිත 8යි. ඉතින් මේ ලෝකෝත්තර භූමියේ ඔබට හම්බ වෙන අරියට පුජ්‍යලය. ආර්යයට පුජ්‍යලය ආර්ය පුජ්‍යලය 8 දෙනෙක්. තමයි මේ පෙන්නන්නේ. ඉතින් මෙතන ඇත්තටම ඒ කෙනාට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැති තැනට එනවා. දෙවෙනි ප්‍රතිපදාවේ දෙවෙනි අදියර අපි කතා කරොත් අපි පැහැදිලි කරා ඔබට අහන්න ලැබෙන්නේ නැති සිත දකින්න කෙනාට අර පළවෙනි අධිහෙරේ පුහුණු වෙන කෙනාට සිතට එන සෑම අරමුණකටම සත්‍ය පෙන්වන්න එක තමයි දෙවෙනි කොටස. සිත දකින්න කෙනාට තමයි මේක තියෙන්නේ. හැබැයි සත්‍ය දන්න කෙනාටයි මේක තියෙන්නේ. සත්‍ය කුමක්ද? මෙන්න මෙතන තමයි වැදගත් වෙන්නේ. සත්‍ය ඥානයේ ඇති කෙනාටයි කෘත්‍ය ඥානෙ. දැන් සත්‍ය කෘත්‍ය කෘතක් කියලා බුදුන් වහන්සේ පෙන්නනවානේ ත්‍රිපරිවට්ටම් ද්වදසාකාරම් කියලා. දැන් මේ ඇවිල්ලා පරයය. එතකොට සත්‍ය කියන්නේ කෙනෙක් දැනගන්න එපා මොකද්ද මේ ධර්මයේ කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරපු දේ. ඒකයි කල්යාණ මිත්‍රයාගේ වටිනාකම. ඒකයි ශ්‍රතවතාර ශ්‍රාවකයාටයි මේ ධර්මයේ කියන්නේ. ඒකයි ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියන්නේ. මේ සත්‍ය දකින්නවා කියන්නේ කොහොමද? මේකයි වැදගත් වෙන්නේ. සෝවන් වෙන්නේ ඇත්තටම භාවනා කරලා නෙමෙයි. සත්‍ය දර්ශන සමාපත්තිය. දර්ශන විසුද්ධිය තුළින්. ඒ කියන්නේ දර්ශනය අවබෝධ වෙන්න ඕනේ. දර්ශනය කියන්නේ ඇත්තටම පැහැදිලි කරනවා නම් ඒක විශාල පරයයක්. නමුත් දැන් ඕනම කෙනෙකුට තේරෙන්න කතා කරනවා නම් මෙන්න මෙහෙමයි. බාහිර තමන්ගේ සිතේම ලෝකේ හැදෙන චිත්තනිය ලෝකේ අපි අර කලින් කිව්වා වගේ බාහිර නෙමෙයි සිත. දැන් අපි සිත දකින්නවනේ පළවෙනි අධීරයේදී. දැන් සිතට එන අරමුණු දකින්න. එහෙමනම් දෙවෙනි අධීරයේ සත්‍ය දකින්නවා කියන්නේ ඒ එන අරමුණ දැන් අපි දුක කාක්කෙක් කෑ ගන්න සද්දයක් කියලා අරමුණ ඒ බාහිර නෙමෙයි මගේ හිත කියලා දකින්න එක දෙවෙනි අධීරය. මේක තුන්වෙනි අධීරය නෙමෙයි අපි ඒකට හේතුවක් තියෙනවා එහෙම කියන්නේ. ඉතල මෙතන යා පුහුණු වෙන්න ඕනේ. පුහුණු වෙනකොට එක පාටම අනාගාමි භූමියට නෙමෙයි මේ පුහුණුව තියෙන්නේ. සිත දකින්න තැන, සිතට සත්‍ය පෙන්නන තැන පුහුණුව තියෙන්නේ. මේකේනා බාහිර නෙමෙයි ඒකට යා රූපෙන් මිදෙනවා. රූපෙන් මිදලා නාමයේ පැත්තට එන්නේ. එතකොට බාහිර රූපේ කියලා ඔබ බාහිරට යන්නේ නැති හිතක් තියෙනවා. නාම රූප ගැට ගැහෙන්නේ නැහැ. එතකොට ඔබ අජ්‍යත බහිද්දා කියලා අන්ත දෙක ගැට ගැහෙන්නේ නැහැ. අන්ත දෙකක් හම්බ වෙන්නේ නැහැ. බාහිර තියනවා කියලා ගත්ත නිසා තමයි ඔබට ශක්තියක් උපදින්නේ, හැඟීමක් උපදින්නේ, ඇලෙන්නේ, ගැටෙන්නේ, බැඳීමක් තියෙන්නේ. උපාදානේ තණ්හාව ඇති වෙන්නේ. බාහිර දෙයක් පොතක් තිබ්බොත් ඒ පොතට ආස වෙන්නේ, එපා වෙන්නේ, තණ්හාව උපදින්නේ, හැඟීම් ඇති වෙන්නේ. බාහිර දෙයක් අල්ලගත්තොත් අන්ත දෙකක් නිසායි හැමතිස්සෙම මේ ශක්තිය ජෙනරේට් වෙන්නේ. ඒක අපි විවිධාකාර පරයයන් ඔස්සෙන් පෙන්වනවා. විඥාන ශක්තිය උපදින්නේ මෙන්න මේ නිසයි කියන එක. විඥාන ශක්තිය කියලා එක පවතිනව නෙමෙයි, හට ගන්නවා. අපි ඒකට බයිසිකල් ඩයිනමෝ තමයි පෙන්වුවේ. අර චුම්බකයක් දන රින කරකවන බයිසිකලේ ටයර් එකට හේතු කරනවා. ඒකේ වාර දෙකක් දාලා නිරතුයි කියලා ලයිට් එකකට කළා තියෙනවා. රෑටර් බයනකොට ලයිට් එක පත් වෙනවා. හැබැයි මේ කරන්ට් එක ආවේ එවලෙම හදලා. තිබුණේ කොහෙවත් කරන්ට් එක නැහැ. නමුත් අර රෝදේ කැරගෙනකොට අර චුම්බකයේ කැරගෙන දන රින කියන අංශ දෙක. අර බැඳීම් දෙපැත්තට තියෙන අර වෙනසක් කැරගෙනවා. මෙන්න මේ වෙනස තමයි මේ චුම්බකයේ පෙන්වන ශක්තිය උපදින්නේ. මේක පෘථුවියේ පවා තියෙනවා. මේ අංශ දෙක කැරකීමෙන් ශක්තිය උපදින. මේකම තමයි සිතේ තියෙන්නේ. මේක මුළු ලෝකෙම තියෙන ශක්ති ස්වභාවය. මේක නිසාමයි පදාර්ථවල පස් කැටේ පවා කැඩෙන්නේ. අපි කියනවානේ හතරමහා භූත මේ සියල්ලම තියෙන්නේ මෙන්න මේ ශක්ති ස්වභාවය. අන්ත දෙකක ද්විත්වයක විපරිණාමයක් හට ගන්නව නැති වෙනවා. මේකම තමයි මුළු විශ්වයේම මුළු ලෝකෙම සිත පවා එතනයි තියෙන්නේ. සිතත් එතනයි හැදෙන්නේ. ඒ කියන්නේ සිත හැදෙන එකක් කියන්නේ සිත කොහොම පවතින්නේ. සිතක් කියලා දෙයක් නැහැ. ඔන්න ඔතනයි ප්‍රතිපදාවේ තුන්වෙනි අධීරයට එන්නේ. නමුත් ප්‍රතිපදාවේ දෙවෙනි අධීර ටිකක් ඔබ පුහුණු වෙන්න ඕනි. ඒ කියන්නේ ඔබ එතන හොඳට දකින්න ඕනි, බාහිරින් මිදෙන්න ඕනි.
දැන් පළවෙනි අධීරේ බාහිර එකපාරින් මිදීමක් නැහැනේ. සිත දකින්න එක විතරයිනේ. ඒක හොඳට ඒ විදිහට ගියාම හොඳට මේක ප්‍රත්‍යයන් වෙනවා. හොඳට තමන්ගේ සිත හොඳට දකින්න කෙනෙක් බවට පත් වෙනවා. එතන සමාධියක් තියෙනවා. එතනක් තියෙනවා පංචේන්ද්‍රිය ධර්ම බල ධර්ම. එතනත් වැඩෙනවා බොජ්ජංග. මෙතන සත්‍විස් බෝධිපාශික ධර්මම වැඩෙනවා. සිත දකින්න තැන ඉඳන්ම වැඩෙනවා. ඊට පස්සේ දෙවෙනි අධීරයේදී ඊටත් වැඩිය ගැඹුරු මට්ටමකින් වැඩෙනවා. බාහිරින් මිදෙනවා. එතකොට මේ සිතමයි දකින්නේ හැමතිස්සෙම. එතකොට යාර පේන්නේ හැමදකම සිතුවිලි වගේ. එතකොට ඒක තමයි දෙවණි අධීර. හැබැයි ඒක පුහුණු වෙන්න ඕනි හොඳට. එතකොට යා එතන සිත නැති වෙන තැන නෙමෙයි යා ඉන්නේ. එයා ඉන්නේ මේක සිතේ කියාගෙන. එතකොට යාර සිත තියෙන වෙලාව එතන. හැබැයි එතන පුහුණුවක් තියෙනවා. එතනත් පුහුණු වෙන්න ඕනි කමක් තියෙනවා. බාහිරෙන් මිදෙන්න එපේ. එකපාර එක මේ අන්ත දෙකෙන් මිදෙනවා නම් හොඳයි. එකපාරෙන් මිදෙන්නත් ක්‍රමයක් එතකොට පේනවා. නමුත් අපි පෙන්නුවේ නම් ඔබට සරල විදිහටයි බාහිරේ නෙමෙයි හිත කියලා දකින්න කියන එකයි. එතකොට එනේන හැම අරමුණක් මේක දකින්න ඕනි. පොත දැක්කත් පොත කියන එක පෙරමතකයෙන් එන්නේ ඒක හිතමයි කියන්නේ. එතකොට තමයි ඔබට එන්නේ ප්‍රතිපදාවේ තුන්වෙනි අදියර. හැබැයි ප්‍රතිපදාවේ දෙවෙනි අදියර ඇහෙනවා නෙමෙයි හිතනවා, දැනෙනවා නෙමෙයි හිතනවා, පේනවා නෙමෙයි හිතනවා. අපි හිතින්ම හදාගත්ත සිතුවිලි බාහිර සිතුවිලි අපි හිතින්ම හදාගෙනයි හිතන්නේ. ඒතර මේ කතාවේ සිතමයි දකින්නේ, සිතමයි ඇහෙන්නේ, සිතමයි දැනෙන්නේ, සිතමයි සිතන්නේ. ප්‍රතිපදාවේ දෙවෙනි අධ්‍යයර ඒක හරිම චමත්කාරයි. ඒ විදිහට ඔබ පුහුණු වෙන්න ඕනේ. ඇහෙන සද්දේ, දැනෙන දේ, හුළඟක් හැමුවත් මේ සිතමයි, සද්දයක් ඇහුණත් මේ සිතමයි, රූපයක් දැක්කත් මේ සිතමයි. සිත දකින්නම ඕනි. සිතුවිලි දකින්න. මේ ඔක්කොම සිතුවිලි.